ආයිබෝන්. ඒතර අද දවසේ අපි එදා අවසන් කරපු මේ සම්භාවිතාවේ සම්භාවිතාව සම්බන්ධයෙන් අපි සූත්‍ර ගණනාවක් ගණනය කිරීම සඳහා පාවිච්චි කරන සූත්‍ර කීපයක් පිළිබඳව අපි සාකච්ඡා කළා. එකක් තමයි මොකක්ද? ඊනම් සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අපි සංකේතවත් කරනවා PA වලින්. PA සමානයි NA බෙදීම NS. Probability of event A is equal to number of events in favor of A divided by number of events in the sample space. This is a value between 0 and 1. සිද්ධියක සම්භාවිතාවය ගත්තොත් සම්භාවිතාවේ පිහිටන්නේ බිඳුවත් එකත් අතර. ඊළඟට අපි සාකච්ඡා කරා PA සමානයි කියලා එක ඍණ PA'. මේ A' කියන සංකේතයෙන් නිරූපණය කරේ A සිදු නොවීම කියන සිද්ධිය. Probability of A is equal to 1 minus probability of complement of A. ඊළඟට අපි සාකච්ඡා කරා සාධාරණ සම්භාවිතාවේ මේ සාධාරණ එකතු කිරීමේ නියමය. සාධාරණ එකතු කිරීමේ නියමය කියලා ගත්තොත් අපි කියන්නේ මොකද්ද? A හෝ B සිදුවීමේ සම්භාවිතාවය සමානයි PA ධන PB ඍණ PA ඡේදන B. This is called general addition rule. Then when A and B are mutually exclusive, when A and B are mutually exclusive, mutually exclusive කියන්නේ මොකද්ද? මේ අනෝන වශයෙන් බහිෂ්කාර නම් A සහ B අනෝන වශයෙන් බහිෂ්කාර නම් P A ඡේදන B සමානයි බිඳුවයි. When two events A and B are mutually exclusive, P A intersection B is equal to 0. When you substitute that in this general addition rule, we get what? Probability of A union B is equal to what? PA plus PB. ඊට පස්සේ අපි සාකච්ඡා කරා conditional probability එක අසම්භාව්‍ය සම්භාවිතාවේ probability of A given B is equal to probability of A intersection B divided by PB. මේක අපි කියනවා B නම් සිද්ධිය සිදුව ඇති අවස්ථාවක A සිද්ධිය සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය. එහෙම නැත්නම් කොන්දේසිගත සම්භාවිතාවය සමානයි A සහ B කියන සිද්ධීන් දෙකම සිදුවීමේ සම්භාවිතාවය බෙදනවා PB වලින්. මේකේ හරස් ගුණිතය දාලා වැඩි කරාම අපිට එනවා P A ඡේදන B සමානයි කියලා. මේකට right. When you cross multiply this, we get what? Probability of A intersection B is equal to probability of A given B into probability of B. This is called general multiplication rule. සාධාරණ ගුණ කිරීමේ නීතිය. ඒ සාධාරණ ගුණ කිරීමේ නීතියේ A සහ B independent වෙනකොට A සහ B ස්වායත්ත වෙනකොට when A and B are independent, when A and B are independent, then no effect from A to B or B to A independent. That implies probability of A given B is equal to probability of B. Probability of A. Then when you substitute in this, we get simple multiplication rule. Probability of A intersection B is equal to what? PA into PB.
දැන් අපි උතන්ට වෙනකන් තමයි අපි සාකච්ඡා කළේ මම මේ කරපු ටික පොඩ්ඩක් නැවත මතක් කිරීමක් කළා. ඊනම් සිද්ධියේ සම්භාවිතාවයේ සමානයි NA බෙදීම NS. ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවයේ සමානයි එකරින ඒ සිදු නොවීමේ සම්භාවිතාවය. ඒහා B කියලා කියන්නේ ඕනෑම සිද්ධීන් දෙකක් නම් PA මේලේ B සමානයි PA දන PB ඍණ PA ඡේදන B. මේ ප්‍රතිඵලය අපි හඳුන්වනවා සම්භාවිතාවේ සාධාරණ එකතු කිරීමේ නීතිය. ඒකේ A සහ B කියන සිද්ධීන් දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරණක්, right? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරය කියලා කියන්නේ දෙකම එකපාර වෙන්නේ නැහැ කියන එක. එහෙමනම් A ඡේදන B සමානයි බිඳුවයි. ඉතින් A ඡේදන B වලට බිඳුව දාපු ගමන් ඔයාට එනවා PA මේලේ B සමානයි PA දන PB කියලා. ඉතින් මේකට අපි කියනවා සරල එකතු කිරීමේ නීතිය. ඊට පස්සේ පරායත්ත සිද්ධීන් සඳහා අපි සාකච්ඡා කරනවා මේ අසම්භාව්‍ය සම්භාවිතාවය. ඒකෙන් කියන්නේ මොන එක සිද්ධියක් සිදුව ඇති අවස්ථාවක තවත් සිද්ධියක් සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය. මේක මේ විදිහට සංකේත කරාම මේ අඳින ඉරෙන් දකුණු පැත්තේ තියෙන එක තමයි වෙලා තියෙන එක. මේ පැත්ත එක තමයි ඊළඟට වෙන්න යන එක. ඒක අපි කියවන්නේ B නම් සිද්ධිය සිදුව ඇති අවස්ථාවක ඒ සිද්ධිය සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතය. ඒක සමානයි මේ තියෙන සිද්ධීන් දෙකේ ඡේදන සිද්ධිය තියෙන්න ඕනේ උඩ. හරේ තියෙන්න ඕනේ. මොකද්ද? වෙලා තියෙන සිද්ධියේ සම්භාවිතය තියෙන්න ඕනේ මෙතන. ඉතින් අපි හරස් කුණිතේ දාගත්තොත් මේක මෙහෙට මල්ටිප්ලයි කරනවානේ. අපි වැඩි කරන්න එපා. වැඩි කරාම අපිට එනවා මේක මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකද්ද? සාධාරණ ගුණ කිරීමේ නීතිය කියලා කියන්නේ මේකට. මේක ඔයා ඔලවල කතා කරේ නෑ. හැබැයි මේකේ විශේෂ අවස්ථාවක් A සහ B කියන සිද්ධීන් දෙක ස්වායත්ත නම් අපිට B සිදු වුණයි කියලා ඒට බලපෑමක් නැහැනේ ස්වායත්ත නම්. එහෙමනම් B සිදු ඇති අවස්ථාවක ඒ සිදුවීමේ සම්භාවිතාවය සමාන වෙන්න ඕනේ මොකටද? PA වලට සමාන වෙන්න ඕනේ. ඒක ගෙනින් මෙතන ආදේශ කරාම අපිට එනවා PA ඡේදන B සමානයි PA වැඩි කිරීම PB කියලා. මෙන්න මේකට කියනවා සරල ගුණ කිරීමේ නීතිය. සරල ගුණ කිරීමේ නීතිය ඔයා කතා කරලා තියෙනවා මේ ඕලවල වලට සාකච්ඡා කරලා තියෙනවා. ඒ හැරෙන්න මම ඔයාලට තව පොඩි දෙයක් ප්‍රකාශ කළා මේ ගණන් වල ඔයාලට කියන්නේ මේ A සහ B කියන සිද්ධීන් දෙක එකිනෙකට ස්වායත්තයි කියලා ඔයාලට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාම ඔයා දැනගන්න ඕනේ මම මේ සඳහන් කරන සිද්ධි යුගලත් ස්වායත්තයි කියලා. එකක් තමයි A' සහ B. තව එකක් තමයි A සහ B'. තව එකක් තමයි A' සහ B'. මෙන්න මේ සිද්ධි යුගලත් එකිනෙකට ස්වායත්තයි. අපි එක ගානක් කලින් දේශනාවේදී අපි හදුවා. ඒකත් පොඩ්ඩක් බලා ගන්න. අපි අද උතනින් පටන් ගන්නවා. පොඩි සමාලෝචනයක් කරේ මේ කලින් දේශනාවේ කරපු දේවල්. දැන් 10 වෙනි ගාන ගත්තොත් දහවෙනි ගාන ගත්තොත් 10 වෙනි ගානේ ප්‍රකාශ කරනවා මානව සම්පත් මේක වෙලා අපේ පාස් පේපර් එක ගානක් මානව සමාගමක මානව සම්පත් සංවර්ධනය සඳහා වූ කළමනාකරු තම සේවකයින් පහත සඳහන් පරිදි වර්ගීකරණය කර ඇත. පුරුෂ ස්ත්‍රී පුරුෂ භාවය එහෙම නැත්නම් පුමිතිරි භව එහා පැත්තේ තියෙනවා දකුණු පැත්තේ ඉහළ අභිලාෂ ඇති අය පහළ අභිලාෂ ඇති අය එකතුව කියලා. ඒතර මේකේ මේ එකම එකක්වත් මේ සංඛ්‍යාත්මකව නැහැනේ. දැන් ස්ත්‍රී පුරුෂ ඒ වෙයිලා මේ ප්‍රවර්ග විචල්යන් කියලා කියන්නේ ගුණාත්මක විචල්යන්. දැන් අපි සංඛ්‍යානේ මුල අපි සාකච්ඡා කරා මේ සන්තතික විචල්‍ය විවික්ත විචල්‍ය කියලා. එතකොට මේ සන්තතිකයි විවික්තයි කියන දෙකට අපි වෙන් කරන්නේ ප්‍රමාණාත්මක විචල්යන්. තව තියෙනවා අපේ හැමේ පැහැය. ඊට පස්සේ අපේ ආගම, අපේ ජාතිය. ඒ වගේම අපිට ප්‍රමාණාත්මක ප්‍රකාශ කරන්න බෑනේ. ඒව ඇවිල්ලා ගුණාත්මක විචල්යන්.
ගුණාත්මක විචල්‍යයන් වලට පාවිච්චි කරන තව නමක් තමයි ප්‍රවර්ග විචල්‍යයන්. ගුණාත්මකයි කියලා කිව්වොත් නම් අපි කියනවා මේ qualitative කියලා qualitative variables. ප්‍රවර්ග කියලා කිව්වහම අපි කියන්නේ categorical variables, right? උතර මේ ප්‍රවර්ග විචල්‍යයන් දෙකකට අදාළව ওই 10 වෙනි ගානේ දීලා තියෙන වගුව ස්වරූපේ වගු වලට අපි කියනවා ආපතිකතා වගු. එහෙම නැත්නම් contingency tables කියලා ප්‍රකාශ කරන්නේ, right? ඒකට දීලා තිනවා contingency table එකක් දීලා තිනවා. දීලා අහනවා එක් සේවකයෙකු අහමු ලෙස තෝරාගන්නේ නම් පහත දැක්වෙන සිදුවීම් වලට අදාළ සම්භාවිතා ගණනය කරන්න කියලායි කියන්නේ. ඉතින් බලන්න හොඳට වගුව දිහා බලන්න. වගුව දිහා බැලුවාම තියෙනවා තෝරාගනු ලැබූ සේවකයා ඉහළ අභිලාෂ ඇත්තකු වීමේ. ඉතින් මම මෙහෙම දාන්නම්කෝ ඉහළ අභිලාෂ ඇති. right? ඊළඟට එහා පැත්තේ තියෙනවා මේ පහළ අභිලාෂ ඇති අය. පහළ අභිලාෂ ඇති. මෙන්න මේ වගේ වගුවක් නොයට දීලා තියෙන්නේ. ඒ වගුවේ දීලා තියෙනවා 52යි 70යි 120 52යි 70යි 122යි. ඊළඟ ගත්තොත් 14යි 34යි 48යි 14යි 34යි 48යි. පේලි වශයෙන් එක්කහු කරොත් අපිට 66යි 104යි මෙතන ගත්තොත් 170යි. මේ 170 ඔය මේ පැත්තේ මේ දෙක එක්කහු කරත් 170යි මේ විදියට එක්කහු කරත් ඔයාට එන්නේ කීයද 170යි. මේක ග්‍රෑන්ඩ් ටෝටල් එක කොයි පැත්තෙන් ගත්තත් මුළු එකතුව සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් තෝරාගනු ලැබූ සේවකයා අපි අකුරු දාගමුද? මේක මේ ස්ත්‍රී පුරුෂ කියන හන්ද අපි දාමුද? මේක F කියලා ගමු. මේක M කියලා ගමු. ෆීමේල් හන්ද F කියලා දාගමු. පුරුෂ හන්ද M කියලා දාගමු. ඉතින් 6 ඉහළ අභිලාෂ ඇති අය 6 එක්ස්පෙක්ටේෂන්ස් තියන අයයි 15 අභිලාෂ තියන අයටයි. ඉතින් ඔයාලට ඉංග්‍රීසි අර්ථයම දෙන පරිදි වචන දෙකක් දාගන්න බැරි නම් ඉතින් AB කියලා ගමු. AB කියලා දාගමු. right? එහෙම දාගත්තාම ඔයාලට මේ විශේෂයෙන් අසම්භාව්‍ය සම්භාවිතාවේ නැත්තම් conditional probability ගණන් ආවහම ඔය විදිහට අකුරු දාගන්න. ඔයාලට කියනවා තෝරාගනු ලැබූ සේවකයා ඉහළ අභිලාෂ ඇත්තකු වීමේ සම්භාවිතාවය. එතකොට ඉහළ අභිලාෂ ඇත්තකු වීමේ කියලා කියන්නේ මොකක්ද? ඒනේ. එහෙම අයකු වීමේ සම්භාවිතාවය. ඉතින් අපි දන්නවා ඔක සමානයි කියලා NA බෙදීම NS වලට. ඒතර NA කියලා කියන්නේ මොකද්ද? ඉහළ අභිලාෂ තියෙන මුළු ගාන. ඒකට පක්ෂපාතී අවයව ගණන අපිට එනවා කීයද? 122ක්. මුළු ගාන ගත්තොත් මුළු ගාන එනවා කීයද? 170ක්. ඔයාලට ඕන නම් ඉතින් කැල්කියුලේටර් එකක ඔක පොඩ්ඩක් සුළු කරන්න පුළුවන් නේ. භාග සංඛ්‍යා සුළු කරන කීයක පාවිච්චි කරලා 122 ඒවල B බෙදීම C 170 කියලා සමාන ලකුණ ගහපු ගමන් එනවා 61 බෙදීම 85යි. તો කරලා තියෙන මේ කැල්කියුලේටරෙන් සුළු කරලා සරලම ආකාරයෙන් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් ඉතින් ඔයා උඩයි යටයි 9යි හරයයි දෙකෙන් බෙදලා දාන්න. දෙකෙන් බෙදලා දැම්මම හරියා. ඊළඟට අහනවා තෝරාගනු ලැබූ සේවකයා පුරුෂයෙකු වී ඉහළ අභිලාෂ ඇත්තෙකුද
වීමේ සම්භාවිතය. පුරුෂයෙක් වෙන්නත් ඕනේ, ඉහළ අභිලාෂ තියෙන්නත් ඕනේ. ඒතර එහෙම අය කී දෙනෙක් ඉන්නවද? 70ක් ඉන්නවා. එහෙනම් දෙවෙනි එකට උත්තරේ ගත්තොත් අපිට එන්නේ කීයද? 70 බෙදීම මුළු ගාන ගත්තොත් මුළු ගාන කීයද? 170යි 0.0 කපලා ගියොත් අපිට එන්නේ කීයද? 7 බෙදීම 17. මේක තමයි දෙවෙනි කොටසට උත්තරේ. මේක ඇවිල්ලා පළවෙනි කොටසට. උතර තුන්වෙනි කොටස ගත්තොත් තුන්වෙනි කොටස කියනවා තෝරාගනු ලැබූ සේවකයා පහළ අභිලාෂ ඇත්තෙකු යයි දී ඇති අවස්ථාවක. අන්න එතන එනවා අසම්භාව්‍ය සම්භාවිතව කන්ඩිෂනල් ප්‍රොබබිලිටි එක එනවා එතන. උතර පහළ අභිලාෂ ඇත්තෙකු යයි දී ඇති විට වෙනම ඔයාලට දීලා තියෙන්නේ B කියන එක දීලා තියෙනවා. ඒ කියන්නේ B කියන සිද්ධිය සිදු වෙලා තියෙන අවස්ථාවක සේවකයා කාන්තාවක වීමේ සම්භාවිතයි. කාන්තාවක් කියලා කියන්නේ ස්ත්‍රියක් නේ. ස්ත්‍රියක් වීමේ සම්භාවිතය කියලා කියන්නේ මොකද්ද? මේක. ඒවා හොඳට ගානට අකුරු දාලා ඔයා තේරුම් ගන්න ඕනේ මොන සම්භාවිතාවේද දැන් අපෙන් අහන්නේ. දිනවා පහළ අභිලාෂ ඇත්තෙකු යයි දී ඇති අවස්ථාවක. පහළ අභිලාෂ ඇත්තෙකු නම් B වෙන්න ඕනේ. B කියන සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවක ඒ තෝරාගත්තු පුද්ගලයා කාන්තාවක වීමේ F වීමේ සම්භාවිතය අහන්නේ. ඉතින් මේක සමානයි කියලා අපි දන්නවා මොකද්ද? අසම්භාව්‍ය සම්භාවිතා සූත්‍රයෙන් අපි දන්නවා මේක සමානයි කියලා P F ඡේදන B. මේක බෙදන්න ඕනේ මොකෙන්ද? PB වලින් බෙදන්න ඕනේ. ඒතර අසම්භාව්‍ය සම්භාවිතා සූත්‍රය අපි කොහොමද කරන්නේ? මේ තියෙන සිද්ධීන් දෙකේ ඡේදන සිද්ධියේ සම්භාවිතාවය තියෙන්න ඕනේ ලවේ. වෙලා තියෙන සිද්ධියේ සම්භාවිතාවය තියෙන්න ඕනේ හරේ. ඉතින් ඕකම ඔයාලට මාරු කරන්න පුළුවන් ඔය සම්භාවිතා ගණන් වල P කියන එකෙන් අර්ථය නිරූපණය කරන්න probability කියන එකනේ. ඕකම අපිට රිප්ලේස් කරන්න පුළුවන් n වලින් බරාබරනවා n f ඡේදන b. ඉතින් contingency table questions වලට එහෙම නැත්නම් ආපතිකතා වගු සහිත ගණන් වල කෙලින්ම p කියන එක මාරු කරන්න n වලට. බරාබර වෙනවා nb. ඔර n f ඡේදන b කියලා කියන්නේ මොකක්ද? f කියලා කියන්නේ කාන්තාවක් වෙන්නත් ඕනේ. ඡේදනයේ b. B කියලා කියන්නේ මොකක්ද? පහළ අභිලාෂ තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම අය කී දෙනෙක් ඉන්නවද? 14යි. NB කියලා කියන්නේ මොකද්ද? B කියන එකේ ඉන්න මුළු ගාන. කීයද? 48යි. ඉතින් මේකත් ඔයාලට කැල්කියුලේටරෙන් සුළු කරන්න පුළුවන්. මේක සුළු කරොත් 7යි. මෙතන කීයද? 24යි. right. එහෙනම් එතන මම පොඩි සටහනක් දාලා තියෙනවා මේ විදිහට ඉහත ආකාරයේ ප්‍රවර්ග විචල්‍යයන් දෙකකට කැටගරිකල් වේරියබල්ස් දෙකකට අදාළ වගුවක් ආපතිකතා වගුවක් කන්ටින්ජන්සි ටේබල් එකක් ලෙස හඳුන්වයි. ඊට පස්සේ මම දාලා තියෙනවා යට තව ගානක් ඒකත් අපේ පාස් පේපර් ගානක්. ඒ ගානේ පස්සේ මම ඔයාලට දාලා තියෙනවා මේ බහුවර්ණ ප්‍රශ්න MCQ 5ක් දාලා තියෙනවා. right? ප්‍රධාන විභාගය ගත්තොත් පරීක්ෂකවරු ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍ර අපි දන්නේ නැහැ. right? ඉතින් අපි නිකන් මේ අපි විසින් ගොඩනගන MCQ කීපයක් තමයි දීලා තියෙන්නේ මේ ස්ටඩි පැක් එකත් ආධාර කරගෙන. right? ඊට වඩා චුට්ටක් වගේ අමාරු ස්වරූපයක් තමයි ගන්න. right. right ඊළඟට ගත්තොත් ඊළඟට කියනවා A සහ B යනු PA සමානයි 0.3. You are given that probability of event A is equal to 0.3. PB සමානයි 0.7.
probability of event B is equal to at 0.7 ना right දීලා ඔයන් ගහනවා මේ අයන්‍ය අහනවා 11 අයන්‍ය අහනවා A සහ B අන්ෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිදුවීම් නම් සිදුවීම් දෙකම සිදුවීමේ සම්භාවිතාවය right when A and B are mutually exclusive find A intersection B तर මේකේ දෙකම සිදුවීමේ සම්භාවිතාව කියලා කියන්නේ ඡේදනයනේ A ඡේදන B සිදුවීමේ සම්භාවිතාව යටේ P A ඡේදන B දෙකම සිදුවීමේ සම්භාවිතාව. ඉතින් අනෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන් දෙකක් නම් දෙකම සිදුවීමේ සම්භාවිතාව අපිට ගණනය කරන්න දෙයක් නැහැනේ. ගණනය කරන්න දෙයක් නැහැ. අපි දන්නවා අනෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් දෙකම එකපාර වෙන්නේ නැහැ. දෙකම එකපාර වෙන්නේ නැත්නම් සම්භාවිතාව සමානයි කීයද? බිඳුවයි. ඒක ගණනය කිරීමකින් තොරව අපිට ප්‍රකාශ කරන්න පුළුවන් බිඳුවයි කියලා. ඊළාට ආයන්නේ කියනවා A සහ B ස්වායත්තයි කියලා. A and B are independent. Right? දැන් අහනවා සිදුවීම් දෙකම සිදුවීමේ සම්භාවිතාවය. ඒකේ පළවෙනි කොටස අහනවා P A intersection B. You are given that A and B are independent. When A and B are independent, we can apply simple multiplication rule. අපිට පුළුවන් සරල ගුණ කිරීමේ නීතිය පාවිච්චි කරන්න. එතකොට අපිට එනවා PA වැඩි කිරීම PB ට සමානයි. PA සමානයි කීයද? 0.3යි. PB සමානයි 0.7යි. මේ දෙක වැඩි කරොත් අපිට එනවා කීයද? 0.21යි. ඊට පස්සේ දෙවෙනි එකේ අහුවෙන්න එපා සිදුවීම් දෙකෙන් ඕනෑම එකක් සිදුවීමේ සම්භාවිතාවය. ඉතින් සිදුවීම් දෙකෙන් ඕනෑම එකක් සිදුවීමේ සම්භාවිතාවය කියලා සඳහන් කරාම අපිට එනවා කොටස් දෙකක්. එකක් තමයි මොකද්ද? A ඡේදන B අනුපූරකය. ධන A අනුපූරකය ඡේදනය B. බලන්න එතකොට මේකෙන් නිරූපණය කරන්නේ මොකද්ද? A සහ B කියන සිද්ධි මේ සිද්ධි දෙකම වෙනවා. ඡේදනය කියන එකෙන් කියන්නේ සහ කියන එක intersection implies and. ඒතර මේකේ A සිද්ධ වෙනවා B සිදු වෙන්නේ නැහැ. ඒතර මේකේ සිද්ධ වෙන්නේ එකක් විතරයි A විතරයි. මේක ගත්තොත් A සිද්ධ වෙන්නේ B සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙන්නේ B විතරයි. ඒතර සිදුවීම් දෙකෙන් ඕනෑම එකක් කියලා ප්‍රකාශ කළොත් ඔයා මේකයි දෙකම සැලකිල්ලට ගන්න ඕනේ. right? ඒතර මේකයි දෙකම සැලකිල්ලට ගත්තාම ඔයාට මම ප්‍රකාශ කළා මේ A සහ B එකිනෙකට ස්වායත්ත නම් A සහ B dash කියන දෙකත් ස්වායත්තයි. A dash සහ B කියන දෙකත් ස්වායත්තයි. මේ දෙක ස්වායත්ත නම් මෙතන තියෙන්නේ ස්වායත්ත සිද්ධීන් දෙකක බද්ධ සිදුවීමේ සම්භාවිතාව නම් ඔයාලට පුළුවන් වෙන වෙනම ඒවේ ගුණිතය හැටියට දාගන්න. ධන මෙතන තියෙන ස්වායත්ත සිද්ධීන් දෙකක් ඔයාලට පුළුවන් වෙන වෙනම ගුණිතය හැටියට දාගන්න. දැන් ඉතින් ඔයාලට පුළුවන් PA සමානයි 0.3යි. PB dash කියලා කියන්නේ මොකද්ද? PB කියලා කියන්නේ 0.7යිනේ. ඒ B සිදුවීමේ සම්භාවිතාවය 0.7ක් නම් B සිදු නොවීමේ සම්භාවිතාව කීයද? 1.7. 1.7 කියලා කියන්නේ කීයද? 0.3යි. ධන PA dash කියලා කියන්නේ A සිදු නොවීම. සිදුවීම 0.3යි සිදු නොවීම කීයද? 0.7යි. PB කියලා ගත්තොත් B සිදුවීමේ සම්භාවිතාවත් කීයද? 0.7යි. 0.3 වැඩි කිරීම 0.3 කියලා කියන්නේ කීයද? 0.9යි නේ. මේක ඇල්ල 0.4යි 9. ඉතින් මේක එක්කව කරොත් අපිට එනවා කීයද? 0.5යි 8ක් එනවා මේක යගේ. right? ඔක ඇල්ල අපේ පාස් පේපර් ගානක් right? එතකොට හැබැයි මේ විෂය නිර්දේශය නෙවෙයි ඒ කාලේ ඉතින් MCQ තිබ්බේ නැහැ right? ඊට පස්සේ යනවා 12 වෙනි ගානට. බලන්න පොඩ්ඩක් 12 වෙනි ගාන.
12 වෙනි ගාන ගත්තොත් 12 වෙනි ගානේ දීලා තියෙනවා A හා B අනු PA සමානයි 3 බෙදීම 4. PA සමානයි 3 බෙදීම 4. PA ඡේදන B සමානයි 4න් 1. හතරෙන් 1. PB සමානයි 3. sorry PB සමානයි 100. A සහ B කියලා සිද්ධීන් දෙකක් තියෙනවා. අවසානයේට දීලා තියෙනවා B සිදුවීමේ සම්භාවිතාවය සමානයි C වූ ස්වායත්ත සිද්ධි දෙකේ. ඒ කියන්නේ ඔයාලට දීලා තියෙනවා A සහ B ස්වායත්තයි කියලා. That means in this question you are given that probability of A is equal to 3/4. Probability of A intersection B is equal to 1/4. Probability of C is equal to probability of B is equal to C, and you are given that A and B are independent, right? The question is find the value of C. C වල වටිනාකම ගණනය කරන්න කියලා කියන්නේ. කොහොමද දැන් අපි C වල වටිනාකම ගණනය කරන්නේ? Right? But දීලා තියෙනවනේ A සහ B ස්වායත්තයි කියලා. A සහ B ස්වායත්ත නම් A සහ B ස්වායත්ත නම් අපිට පුළුවන් නේ සරල ගුණ කිරීමේ නීතිය පාවිච්චි කරන්න. අපිට පුළුවන් PA ඡේදන B සමානයි කියලා ලියන්න PA වැඩි කිරීම PB වලට. ඒතර PA ඡේදන B සමානයි 4න් 1යි. ඒක සමානයි PA වලගේ ගත්තොත් 4න් 3යි. PB වලගේ ගත්තොත් PB වලගේ කීයද? C වලට සමානයි. ඔයාලට දීලා තියෙනවා මේ ටික A හා B ස්වායත්තයි කියලා දීලා තියෙනවා. ස්වායත්ත නම් සරල ගුණ කිරීමේ නීතිය පාවිච්චි කරලා අපිට ලියන්න පුළුවන් A ඡේදන B සමානයි PA වැඩි කිරීම PB කියලා. PA ඡේදන B වලගේ ගාන දීලා තියෙනවනේ 4න් 1යි කියලා. ඒක ආදේශ කරන්න මෙතනට PA වලගේ දීලා තියෙනවනේ 4න් 3යි කියලා. ඒකත් ආදේශ කරන්න මෙතනට PB වලගේ අපිට දීලා තියෙනවා C කියලා. ඉතින් දැන් ඔයාලට එනවා C වලින් එන සරල සමීකරණයක්. ඉතින් සමීකරණ විසඳීමත් අපි කලින් පරිච්ඡේදයක අපි සාකච්ඡා කළානේ. ඉතින් මේ සමීකරණ විසඳන්නයි තියෙන්නේ. ඉතින් මේක එකක් આવුත් මේකේ ලේසිම සුළු කිරීම මේ 4යි කපන්න. හැබැයි මතක තියාගන්න එහෙම හරයවන් දෙක සුළු කරන්න පුළුවන් දෙපැත්තේ එක පැත්තේ භාග සංඛ්‍යා එක ගානේ තියෙනවා නම් විතරයි. ඔයාලට මේ පැත්තේ භාග සංඛ්‍යා දෙකක් තියෙනකොට හරයවල් සුළු කරගෙන යන්න බෑ. එහා පැත්තේ තිබ්බත් ඒත් බෑ. එක එක තියෙනවා නම් පුළුවන්. එතකොට ඔයාලට මේක සුළු කරාම වෙනවා කීයද? 1/3 සමානයි කියලා C වලට. එවනම් C වල වටිනාකම 3න් 1යි. එවනම් නිවැරදි උත්තරේ හැටියට අපිට එන්නේ මොකද්ද? B. right. අපි අංග ඊළඟ ගානට 13 වෙනි ගානට යන්න. તો 13 වෙනි ගාන ගත්තොත් 13 වෙනි ගානේ ප්‍රකාශ කරනවා පහත දක්වන කුමන අවස්ථාවේදී අවස්ථා 4ක් අපිට දීලා තියෙනවනේ A B C D කියලා. ඒ 4න් මොන අවස්ථාවේදීද A හා B කියන සිද්ධීන් දෙක ස්වායත්ත වෙන්නේ? right. ඉතින් බලපු ගමන් පේනවා මේකේ ටක් ගාලා ඇහැනවා මේ අන්තිම උත්තරේට D වලට. D වල දීලා තියෙන්නේ මොකද්ද? P A ඡේදන B සමානයි 0යි කියලා. එතකොට ස්වායත්ත A හා B කියලා කියන්නේ ස්වායත්ත සිද්ධි දෙකක් නම් මේක වෙන්න පුළුවන්ද? මේක වෙන්න බෑ. මේක වෙනව නම් අපි දන්නවා ස්වායත්ත නෙවෙයි වෙන්නේ මොකද්ද? අනුණු වශයෙන් බහිෂ්කාර වෙන්නේ. right? ඒක හරිය. ඒතකොට ඒක නෙවෙයි කියලා ස්ථිරයි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මේ B වල උත්තරයක් දීලා තියෙනවා. B වල තියෙන උත්තරය තමයි P
PA මේලේ B සමානයි කියලා PA වැඩි කිරීම PB. ඒතර මේකත් වැරදිනේ. අපි දන්නවා A හා B ස්වයත්ත නම් මේලේ නෙමෙයි තියෙන්න ඕනේ මොකද්ද? මෙතන තියෙන්න ඕනේ ඡේදනයේ තියෙන්න ඕනේ. PA ඡේදන B සමානයි PA වැඩි කිරීම PB කිව්වනම් ගන්න හරිය. ඒක හන්දා ඒකත් වැරදියි. දැන් එතකොට ඊළඟ ටික තමයි බලන්න තියෙන්නේ. රයිට්? ඒතර A වල ගත්තොත් A වල වලට දීලා තියෙනවා PA මේලේ B සමානයි කියලා 0.85. ඊට පස්සේ වලට දීලා තියෙනවා PA සමානයි 0.3යි PB සමානයි 0.6යි. දැන් එතකොට ස්වායත්තද කියලා බලන්න නම් ඊමේලේ B තියාගෙන හරියන්නේ නැහනේ. ඔයා මේකෙන් හොයාගන්න ඕනේ A ඡේදනයේ B. A ඡේදනයේ B හොයලා A ඡේදන B වල සම්භාවිතාවයේ සමානද කියලා බලන්න මේ දෙකේ ගුණිතෙට. ඉතින් A ඡේදන B හොයන්න මම පාවිච්චි කරනවා සරල සාධාරණ එකතු කිරීමේ නීතිය. PA මේලේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදන B. මේක කියනවා PA ඡේදන B සමානයි කියලා PA ධන PB ඍණ PA මේලේ B. දැන් ඉතින් ඔයා මේකේ ආදේශ කරොත් PA කියලා කයට කීයද 0.3යි PB කියලා කියන්නේ 0.6යි ඊමේලේ B කියලා කියන්නේ කීයද 0.85යි. මේක සුළු කරොත් වට එනවා 0.5ක් එනවා A ඡේදන B. right? ඉතින් මම මෙහෙම ගන්නම්කෝ PA ඡේදන B සමානයි 0.5යි. දැන් ඔයා ගන්නකෝ PA වැඩි කිරීම PB. දැන් ඔයා ගන්න මේ PA වැඩි කිරීම PB. මේකේ උත්තරෙත් 0.5ක් ආවොත් PA ඡේදන B සමානයි PA වැඩි කිරීම PB. එවනම් සිද්ධීන් දෙක ස්වායත්තයි. හදිස්සියවත් මේක උත්තරේ වෙන ගානක් ආවනම් 0.5ට වඩා වෙනස් ගානක් ආවනම් PA ඡේදන B සමාන වෙන්නේ නැහැ PA වැඩි කිරීම PB වලට. එවනම් ස්වායත්ත වෙන්නේ නැහැ. ඉතින් PA වැඩි කිරීම PB ගත්තොත් 0.3 වැඩි කිරීම 0.6. 0.1ටයි. මේක දෙක. දෙකට සහ දෙකට අනුව. එකට සහ දෙකට අනුව PA ඡේදන B අසමානයි PA වැඩි කිරීම PB වලට. එම නිසා A සහ B ස්වායත්ත නොවේ. ඒක හන්දා අපිට ප්‍රකාශ කරන්න පුළුවන් A හා B කියන එක ස්වායත්ත නොවේ. ඉතින් අපි උත්තර තුනක් අරගෙන සලකා බැලුවා. ඒ උත්තර තුනම සමානයි. තුනෙන්ම අපේ නිගමනය ස්වායත්ත වෙන්නේ නැහැ කියන එක. එහෙනම් නිවැරදි උත්තරේ ඉතුරු එක වෙන්න ඕනේ C. ඉතින් අපි C වලට හරිද කියලා බලමුකෝ බලන්න. A බැලුවා D බැලුවා වැරදි, B බැලුවා වැරදි, A බැලුවා වැරදි. දැන් C හරියන්න ඕනේ. ඉතින් අපි විභාගෙදී නම් බලන්න ඕනේ නැහැ. ඔයාට ස්ථීර වශයෙන් ඔය තුන වැරදි කියලා ඔයා නිගමනයට ආවනම් තවදුරටත් කාලය නාස්ති කරන්නේ නැතුව ගහන්න ඊළඟට හරි උත්තරේ ගන්න. ඉතින් හරි උත්තරේ ගහන්න නම් අපි ඒකෙත් දීලා තියෙනවා PA මේලේ B. PA මේලේ B සමානයි 0.7යි. වෙනතන් 0.7යි බිඳුවයි. right? ඊළඟට දීලා තියෙනවා PA සමානයි 0.5 PB සමානයි 0.4. දැන් මේ දෙක ස්වායත්තද කියලා බලන්න මේ කලින් වගේම මේ විදියට හදන්න. මේ විදියට ගත්තාම ඔයාලට එනවා PA ඡේදන B සමානයි කියලා. මොකටද? PA ධන PB ඍණ PA මේලේ B.
දැන් ඔයාගේ තියනා කියන්න ආදේශ කරොත් PA කියලා කියන්නේ 0.5යි. PB කියලා කියන්නේ 0.4යි. ඍණ PA මේලේ B ගත්තොත් 0.7යි. ඔයා මේක සුළු කරොත් ඔයාට එන්නේ කීයද? 0.2යි. 0.5යි 0.4යි එක්කව කරොත් 0.9යි. 0.9ෙන් 0.7ක් අඩු කරොත් 0.2යි. දැන් ඔයා ගන්නකො PA වැඩි කිරීම PB. PA වැඩි කිරීම PB ගත්තොත් PA 0.5යි PB 0.4යි. සුළු කරොත් ඔයාට එන්නේ කීයද? ඒකත් එන්නේ 0.2යි. එහෙමනම් අරකත් 0.2යි මේකත් 0.2 නම් PA ඡේදන B සමානයි PA වැඩි කිරීම PB. ඒ කියන්නේ සරල ගුණ කිරීමේ නීතිය පිළිපදිනවා. සරල ගුණ කිරීමේ නීතිය පිළිපදිනවා නම් A හා B කියන සිද්ධීන් දෙක එකිනෙකට ස්වායත්තයි. රයිට්? එහෙනම් මේ 13 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර හැටියට අපිට එන්නේ 100. 14 14 ගත්තොත් 14 වෙනි එකේ කියනවා මේ P A ඡේදන B සමානයි භාගයයි. P A ඡේදන B සමානයි භාගයයි. P A dash ඡේදන B dash. P A dash ඡේදන B dash සමානයි 4න් 1යි. right? ඊට පස්සේ අපිට කියනවා 2යි PA සමානයි PB. ඒ සිදුවීම මේ සම්භාවිතාවේ දෙගුණය සමානයිලු B සිදුවීමේ සම්භාවිතාවයට ඒක සමානයිලු K වලට. ඒක සමානයිලු K වලට. අපෙන් අහනවා K වල අගේ කොච්චරක් වෙනවද කියන එකයි අපෙන් අහන්නේ. ඉතින් මෙතනදී මම මේ පොඩි වෙන් රූප සටහනක් වලට ඇඳලා පෙන්නන්න. උතර තියෙනවනේ මේ A dash ඡේදන B dash කියලා. right? මම ඔයාලට මේ මෙතන තියෙනවා මේ ප්‍රමේයක් අපි පාවිච්චි කරනවා මේ ඩිමෝගන්ස් ලොස් කියලා. ඩිමෝගන්ගේ නීති. ඩිමෝගන්ගේ නීති වලට හැටියට මේ දෙකේ වෙන වෙනම අනුපූරකයේ තියෙනවා නම් මේක මාරු කරන්න පුළුවන් මේලේට. දාලා මේකේ අනුපූරකයට සමානයි. right? ඒතර අනුපූරකවල ඡේදනයේ සමානයි ඒ සිද්ධීන් දෙකේ මේලේ අනුපූරකයට. මේකේ තියෙන එක අනුපූරකයයි මේකේ තියෙනවා දෙකක්. ඡේදනය මේක මේ දෙක මාරු වෙනවා. අනිත් පැත්තට තිබ්බත් එහෙමයි. ඒ කියන්නේ මෙහෙම තිබ්බොත් A dash මේලේ B dash කියලා තිබ්බනම් මේක ලියන්න පුළුවන් dash එක දාලා මේලේ යනවා මොකද්ද? ඡේදනයට යනවා. ඒවට තමයි අපි කියන්නේ මොකද්ද? ඩිමෝගන්ගේ නීති කියලා කියන්නේ ඔකට. ඉතින් අපිට ඕනේ මේකනේ. ඉතින් මේක මම ඕනනම් ඔයාලට හරි කියලා ඒත්තු ගන්නත් මම ගන්නම් කොහෙද මෙහෙම එකක්. මෙන්න A මෙන්න B ආ. ඒ වල අනුපූරකය කියලා කියන්නේ මොකද්ද? ඒ වල අනුපූරකය කියලා කියන්නේ ඒට අයිති නැති සර්වත්‍ර කුලකයේ තියෙන ඉතුරු ටික. B වල අනුපූරකය කියලා කියන්නේ මොකද්ද? Bට අයිති නැති සර්වත්‍ර කුලකයේ තියෙන ඉතුරු ටික. මෙන්න B වල අනුපූරකය. ඒතර ওই දෙකේ
ඡේදනය කියලා කියන්නේ මොකද්ද? ඡේදනය කියලා කියන්නේ සහ කියන එකනේ. ඡේදනය කියලා කියන්නේ සහ නම් පාට දෙවර්ගයේම ඉරි තියෙන ප්‍රදේශය. ඉතින් පාට දෙවර්ගයේම ඉරි තියෙන ප්‍රදේශය කියලා කියන්නේ මොකද්ද? මේක A නම් මේක B නම් A අනුපූරකය ඡේදනයේ B අනුපූරකය කියලා කියන්නේ මෙන්න මේ එළියේ තියෙන කැල්ල. බලන්න ඔය හොඳට බැලුවොත් මේකේ තියෙන මොකද්ද? පාට දෙවර්ගෙම කළු පාට සහ නිල් පාට කියන දෙවර්ගයේම තියෙන්නේ ඔය ඇඳපු රවුන්ඩ් දෙකට එළියෙන් තියෙන කොටසේ. රයිට්? එතකොට ඕකම සමාන වෙන්න බෑ මේකට. ඒක හරිය කියලා ඔයාලට කෙලින්ම පේනව නේද? අපි දන්නවා A මේලේ B කියලා කියන්නේ මේක. මෙන්න මේ කැල්ල තමයි A මේලේ B මේක තමයි A මේලේ B කියලා කියන්නේ මේක. ඒතර A මේලේ B වල අනුපූරකය කියලා කියන්නේ ඒක නැතුව ඊටු කැල්ල එතකොට ආයි මේකට සමානයි. ඒ නිසා මේක මම පාවිච්චි කරනවා මෙහෙම. මේක වෙනුවට මම ලියනවා P A මේලේ B වල අනුපූරකයේ සමානයි 4න් 1. ඒතර A මේලේ B වල අනුපූරකයේ සමානයි 4න් 1 නම් A මේලේ B කියලා කියන්නේ මොකක්ද? 1 ඍණ 4න් 1. ඒතරවලට 4න් 3ක් වෙනවා මේක යගේ. ඒ මොකද අපි දන්නවා මේ කිසියම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය සමානයි 1 ඍණ ඒ සිදු නොවීමේ සම්භාවිතාවය. අර මම ඔන්න මෙහෙමත් පියවරක් ලියන්නම්කෝ. 1 ඍණ P A මේලේ B වල අනුපූරකය. ඒතර මේකනවා 1 ඍණ A මේලේ B වල අනුපූරකය කියලා කියන්නේ 4න් 1යි. ඒ නිසා මේකේ උත්තරේ කීයද? 4න් 3යි. දැන් ඔය දාන්න සාධාරණ සම්භාවිත අකල නියමය. ඒතර හරිනවා P A මේලේ B සමානයි කියලා එනවා. P A ධන PB ඍණ P A ඡේදන B වලට. ඒතර මේකේනවා P A මේලේ B කියන එක සමානයිනේ 4න් 3කට. මේක සමානයි 4න් 3යි. P A වලගේ ගත්තොත් මේකේ K වලගේ හොයන්න කියලානේ කියන්නේ. ඉතින් මේක ගත්තොත් P A වලගේ උක්ත කරගන්න නම් ඔයා මේ දෙකේ ඉලක්කම ගෙනියන්න එපා. එහා පැත්තට එතකොට ඔයාට එන්නේ මොකද්ද? K බෙදීම 2. ධන P B කියලා කියන්නේ මොකද්ද? කෙලිම K ඍණ P A ඡේදන B ගත්තොත් A ඡේදන B සමානයි කියලා දීලා දෙනවා කීයද? භාගයයි. දැන් ඔයාට ආපහු එන්නේ මොකද්ද? K වලින් එන සරල සමීකරණයක්. ඒ සරල සමීකරණය විසඳුවොත් ඔයාට පුළුවන් K වලගේ හොයන්න. ඉතින් විසඳන්න මම ගන්නවා මේ 4න් 3 තියෙනවනේ මේ පැත්තේ. ඍණ භාගය ගන්නවා මේ පැත්තට ධන භාගයයි. සමානයි. මේකයි සුළු කරොත් භාගයයි K 1යි K කියලා කියන්නේ 3 බෙදීම 2යි K. එකමාරයි K. රාරේනවා 3 බෙදීම 2යි K සමානයි. මේකයි සුළු කරොත් 3 කාලයි භාගය සුළු කරොත් එන්නේ 5න් 4යි. දැන් ඉතින් සුළු කරොත් ඒකෙත් අර මම කලින් කියපු විදිහට එක භාග සංඛ්‍යාවයි හන්දා හරේවල් වෙනම සුළු කරනවා. ඊපස්සේ මේකේ 3 ඉලක්කවත් මේ පැත්තට ගෙනවොත් අපිට එනවා මොකද්ද? K සමානයි 5 බෙදීම 6. K සමානයි 5 බෙදීම 6. 5 බෙදීම 6 කියලා කියන්නේ මොකද්ද? උත්තරේ D. උත්තරේ D. එතකොට අවසාන ගාන. නෑ අවසාන ගාන නෙවෙයි. තව 15 වෙනි ගානක් කියලා තියෙනවානේ. 15 වෙනි ගානේ දීලා තියෙනවා
15 වෙනි ගාන ගත්තොත් කියනවා PA සමානයි P1. A කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සමානයි සිම්පල් P1. ඊට පස්සේ B කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සමානයි සිම්පල් P2. ඊට පස්සේ A ඡේදන B සමානයි A සහ B කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සමානයි සිම්පල් P3. right? අපෙන් අහනවා එහෙමනම් Aවත් Bවත් සිදු නොවීමේ සම්භාවිතාවය ගණනය කරන්න කියලා කියන්නේ. ඉතින් Aවත් Bවත් සිදු නොවීමේ සම්භාවිතාවය කියලා කොහොමද? A dash ඡේදන B dash මේකේ සම්භාවිතාවය. Aවත් Bවත් සිදු නොවීම A වෙන්නත් බෑ B වෙන්නත් බෑ. එහෙනම් A වලටත් තියෙන්න ඕනේ dash එක B වලටත් තියෙන්න ඕනේ dash එක. ඒ දෙකම වෙන්න ඕන හන්ද මැද තියෙන්න ඕනේ මොකද්ද? ඡේදනයේ තියෙන්න ඕනේ. ওই සම්භාවිතාවය ගන්න. ඉතින් ඕක සමානයි කියලා අපි දන්නවා මොකද්ද? P A වලේ B වල අනුපූරකයට. ඉතින් ඒක සමානයි කියලා දැන් අපි කලිනුත් ප්‍රකාශ කළානේ මේ ඩිමෝගන්ගේ නීති කියලා අපි ප්‍රකාශ කළේ ටිකකට කලින්. ඩිමෝගන්ගේ නීති අපේ විෂය නිර්දේශයේ එහෙම සඳහන් කරලා නැහැ. එහෙම කතා කරන්නේ නැහැ. උලක කතා කරන්නේත් නැහැනේ. රයිට්? එතකොට මේක සමානයි මේ ඡේදනයේ මේලයට දාලා වරහණෙන් පිටට දාන්න අනුපූරකය. මේක සමානයි කියලා දන්නා මොකක්ද? එක ඍණ P A වලේ B. එතකොට මේ අනුපූරකයේ සමානයි එක ඍණ A වලේ B. ඉතින් A වලේ B සමානයි කියලා ඔයා දන්නවා මොකද්ද? PA ධන PB ඍණ PA ඡේදන B. එතන මම පාවිච්චි කරේ මොකද්ද? සාධාරණ සම්භාවිත ආකලන නියමය. දැන් මේවට ආදේශ කරොත් අපිට එනවා මොකද්ද? එක ඍණ PA කියලා කියන්නේ සිම්පල් P1. PB කියලා කියන්නේ සිම්පල් P2. PA ඡේදන B කියලා කියන්නේ මොකද්ද? සිම්පල් P3. දැන් ඉතින් උත්තරය ගත්තොත් උත්තරේ වරහන් නැහැනේ. වරහන් ඉවත් කරොත් අපිට එනවා එක ඍණ P1 ඍණ P2 මේක ඍණ හන්ද එළියේ ඍණ තියෙන හන්ද ධන P3. එහෙම උත්තරයක් තියෙනවද? ඔව් උත්තරය ඇවිල්ලා C. C වල තියෙනවා එක ඍණ P1 ඍණ P2 ධන P3 කියලා. ඒක හද නිවැරදි උත්තරේ හැටියට අපිට එන්නේ මොකද්ද? C කියන වර්ණය. ඊළඟට තියෙනවා 16 A හා B යන සිද්ධීන් ස්වායත්ත සිද්ධීන් වන විට සෑම විටම සත්‍ය නොවන ප්‍රකාශය තමයි අපෙන් අහන්නේ. right? සෑම විටම සත්‍ය නොවන ප්‍රකාශය තමයි අපෙන් ගහන්නේ. එතකොට එකක් තමයි මේ A හා B A සහ B ස්වායත්ත නම් වෙන්න පුළුවන් අපිට ස්වායත්තයි කියලා පෙන්වන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මොකද්ද? ජනප්‍රියම ක්‍රමය තමයි මොකද්ද? P A ඡේදන B සමානයි P A වැඩි කිරීම PB. සරල ගුණ කිරීමේ නීතිය. එහෙම නැත්නම් පෙන්වන්න පුළුවන් මොකද්ද? B නම් සිද්ධිය සිදු ඇති අවස්ථාවක A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සමානයි මොකද්ද? P A වලට. තුන්වෙනි එක තමයි A නම් සිද්ධිය සිදු ඇති අවස්ථාවක B සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය සමානයි මොකද්ද? P B වලට. ඔක තමයි මේ ක්‍රම තුන. A හා B කියන සිද්ධීන් දෙක ස්වායත්තයි කියලා පෙන්වන්න තියෙනව නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඔය ක්‍රම තුනෙන් මොන හරි ක්‍රමයකට පෙන්වන්න පුළුවන්. මම ඊට අමතරව ඔයාලට මම ප්‍රකාශ කරනවා මේ A හා B කියලා කියන්නේ ඕනෑම සිද්ධීන් දෙකක් නම්
PA මේලේ B සමානයි මොකද? PA ධන PB ඍණ PA ඡේදන B වලට. මේකේ A සහ B ඕනෑම සිද්ධීන් දෙකක් නම් ඕනෑම සිද්ධි දෙකක් නම් ඕනෑම සිද්ධි දෙකක් කියන එකේ A සහ B මෙහි A සහ B ස්වායත්ත වන විට A සහ B ස්වායත්ත වන විට දාන්න පුළුවන් P A වේලේ B කියන එක සමානයි කියලා මෙතනට ආදේශ කරනවා PA වැඩි කිරීම PB අපිට එනවා PA ධන PB වෙන PA ඡේදන B sorry PA වැඩි කිරීම PB මොකද කරේ මෙතනට ආදේශ කළා PA වැඩි කිරීම PB කියන එක. ඒතර එහෙමනම් ස්වායත්ත නම් මේක හරි මේකත් හරිය. මේක හැම වෙලාවෙම හරියන්නේ නැහැ. මේක හරියන්නේ A හා B ඕනෑම සිද්ධීන් දෙකක් වෙනකොට තමයි ඒක හරියන්නේ. එවනම් අපි ඔය තීරයක හරියට දැනගෙන හිටියේ නම් A කියන එක හරිය. A කියන එකේ තියෙන වෙන මේක. B කියන එකේ තියෙන්නේ මේක. C කියන එකේ තියෙන්නේ මේක. right D කියන එකේ විතරක් තියෙනවා මේක. ඒතර මේක හැම වෙලාවෙම හරියන්නේ නැහැ. ඒකයි මම දීලා තියෙන්නේ A හා B යන සිද්ධීන් ස්වායත්ත සිද්ධීන් වන විට සම විටම සත්‍ය නොවන ප්‍රකාශයනේ අහලා තියෙන්නේ. ඉතින් හැම වෙලාවෙම හරියන්නේ නැත්නම් මේ හතරවෙනි එක. right එතනින් මේ සම්භාවිතාවයේ පිළිබඳ කොටසට අදාළ ස්ටඩි පැක් එකත් එක්ක සංසන්දනය කරාම අවශ්‍ය කොටස් ටික සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට සම්භාවිතාවය කියන එකේම පරිච්ඡේදයේම මුල සඳහන් කරලා තියෙනවා මේ නියැදි තෝරා ගන්න ක්‍රම. ඒතර නියැදි තෝරා ගන්න ක්‍රම ඉතින් මම මේ වෙබිනාර්ස් වලට මම ඒක පොඩ්ඩක් පස්සට දාගත්තා. මොකද මුලට සම්බන්ධයක්ට වඩා පස්සේ කතා කරන එක හොඳයි කියලා හිතෙච්ච නිසා. ඒ නිසා දැන් අපි සාකච්ඡා කරන්න යනවා නියැදීම සහ නියැදි ක්‍රම sampling and methods of sampling right මේක ගත්තොත් සම්පූර්ණයෙන්ම වාට සටහන් කියලා අවබෝධ කරගන්නයි තියෙන්නේ right ඒතර මොකද්ද මේ නියැදීම කියලා කියන්නේ right sampling කියලා කියන්නේ මොකක්ද? දැන් අපිට තියෙනවනේ මේ අපි රූප සටහන් වල අඳිද්දී සංගහණය කියලා කියන්නේ සංගහණය එහෙම නැත්නම් පොපුලේෂන් කියලා කියන්නේ මොකද්ද? අපි සමීක්ෂණයක් නැත්නම් පරීක්ෂණයකට පරීක්ෂාවට භාජනය කළ යුතු සියලුම එකක ඇතුළත් කුලකය. අපි පින්තූරයක් අඳිනකොට අපි ඍජු කෝණාශ්‍රයකින් නිරූපණය කරන්නේ පොපුලේෂන් එක. සංගහණය. ඒතර නියැදියක් කියලා කියන්නේ මොකද්ද? ඒකෙන් තෝරගත්ත කොටසක්. right? ඒතර මේක ඇවිල්ලා සංගහණය මේක ඇවිල්ලා නියැදිය. right? ඒතර මේ අපිට පරීක්ෂණ නැත්නම් සමීක්ෂණ සඳහා සංගහණයම අපිට පරීක්ෂාවට භාජනය කරන්න බැරියයි. සංගහණයම පරීක්ෂා කිරීමේදී අපිට ඇති වෙනවා යම් ගැටලු. එක ගැටලුවක් තමයි මොකක්ද? සංගහණයම පරීක්ෂා කරන්න සමස්තයම පරීක්ෂා කරන්න අපිට වැය කළ යුතු පිරිවැය මොකද වෙන්නේ? වැඩි. ඒ සඳහා උතුර සමස්තයම පරීක්ෂාවට භාජනය කරන්න යන හන්දා ගතවන කාලයත් මොකද වෙන්නේ? වැඩි. අපි ඒ සඳහා යෙදවිය යුතු ශ්‍රමයත් වැඩි. පිරිවැය වැඩි, කාලය වැඩි, ශ්‍රමය වැඩි. තව සමහරක් සංගහන තියෙනවා මේ ඒ සංගහන පරීක්ෂාවට භාජනය කරන්න බෑ. සංගහනේ ඒකක විනාශ වෙනවා. උදාහරණයක් ඇටියට විදුලි බල්බ. කර්මාන්තශාලාවක් විදුලි බල්බ 10000ක් නිෂ්පාදනය කරාම 10000ම පරීක්ෂාවට භාජනය කරන්න ගියොත් විකුණන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
විදුලි බල්බ විතරක් නෙවෙයි ගිනි කූරු, රතිඤ්ඤ, වෙඩි උණ්ඩ, ටයර් ඒ වගේ දේවල් මොකද කරන්නේ? පරීක්ෂාවට භාජනය කරාම ඒකක විනාශ වෙනවා. ආයි පාවිච්චි කරන්න බෑ. තව සමහරක් සංගහන තියෙනවා සංගහන අපරිමිතයි. population එක infinite. උදේ අපරිමිත ඒකක සංඛ්‍යාවක් පරීක්ෂා කරන්න බෑනේ අපේ ජීවිත කාලෙම අරගෙන පරීක්ෂා කරත්. එතකොටත් අපිට සංගහනේ පරීක්ෂා කරන්න බෑ. මම ඔය සඳහන් කරපු හේතු සාධක මත සංගහණයම අපිට පරීක්ෂා කරන්න බැරි වෙලාවල් වල සංගහණය පිළිබඳව අපි අදහසක් අයිඩියා එකක් ගන්න ඕනේ. අයිඩියා එකක් ගන්න නම් තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද? ඒකෙන් කොටසක් තෝරගෙන ඒක පරීක්ෂාවට වාජනය කරන එක. ඔන්න ඔය ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකද්ද? නියදීම කියලා කියන්නේ ඒකට. මේක මම දාලා තියෙනවා සමස්තයම නියෝජනය වන පරිදි සමස්තයෙන් කොටසක් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මොකද්ද? නියදීමයි. ඉතින් බලන්නකෝ දැන් මම ඇවිල්ලා දියවැඩියා රෝගියෙක්. දැන් මගේ රුධිරයේ සීනි තියනවද කියලා පරීක්ෂා කරන්න සමස්ත රුධිරයම ගන්න පුළුවන්ද? ගන්න ගියොත් ප්‍රායෝගිකව අපහසුයි මේ පුද්ගලයා මැරෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඔකේ කොටසක් තෝරගන්නවා. ඉතින් කොටසක් තෝරගනිද්දී ඒ තෝරගන්න කොටස සමස්තයම නියෝජනය කරන කොටසක් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් කරන්න මෙහෙම බලන්නකෝ. ලිපේ තියෙනවා හොද්දක්. right? ලිපේ තියෙන හොද්දක් කිරි හොද්දක් කියලා හිතන්නකෝ. right? මේක රත් කරනවා. එතකොට මේ කිරි හොද්දේ ලුණු ඇතිද මදිද කියලා බලන්න වාගේ අම්මා මොකද කරන්නේ? මේක කිරි හොද්දම බීලා බලන්නේ නැහැනේ. කිරි හොද්දම බීලා බැලුවොත් අන්න සංගහණය පරීක්ෂාවට භාජනය කළා වෙනවා. ඉතින් සංගහණය පරීක්ෂාවට භාජනය කරන්නේ නැතුව මොකද කරන්නේ? ඒකෙන් කොටසක් අරගෙන හැන්දකට අරන් අල්ලට දාලා ඒකේ රහ බලනවා දිව ගාලා ලුණු ඇතිද මදිද කියලා. ඒතරේ අතට ගත්ත කොටසට තමයි අපි කියන්නේ මොකද්ද? සමස්තයේ කොටසක් ගත්තා. ඒ කොටස සමස්තයම නියෝජනය වෙන කොටසක් වෙන්න එපයි. සමස්තයම නියෝජනය කරන සාධාරණ කොටසක් වෙන්න ඕනේ. ඉතින් නියදීම පිළිබඳව අවබෝධයක් නැති වුණත් අම්ම නැත්තම් ගෙදර මෙහෙකාරිය මොකද කරන්නේ? මේක දාලා හැන්ද හොඳට කලකනවා. කලත්තනකොට අපි හිතනවා මේ හොඳ කොහෙන් ගත්තත් එකම විදියේ වෙන්නේ නැතුව කෑමකට දාගත්තොත් දැන් අපි හිතමු මොකක් කරේ අච්චාරුවක් හදලා ඒකට අපි කොනකට ලුණු ටිකක් දාලා එතනින් ටෙස්ට් කරලා බලුවොත් සාධාරණ කොටසක් එන්නේ නැහනේ. ඒක දාලා හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරාට පස්සේ තමයි තෝරන්න ඕනේ. ඉතින් අපි සංගහණයකින් කොටසක් තෝරගන්න ඕන නම් ඒ කොටස කොහොමද තෝරාගත යුත්තේ කියන එක තමයි නියදි ක්‍රම වලින් අපි සාකච්ඡා කරන්නේ. හැම වෙලාවෙම එකම ක්‍රමය හරියන්නේ නැහැ. right? බලන්න නිකන් මෙන්න මේ වගේ ක්‍රම කීපයක් දෙනවා. ඒතර මම එතන ප්‍රධාන වශයෙන් මම දාලා තියෙනවා නියදීමේ වාසි කියලා. විමර්ශනයේ නියදීමක් කළාම සමස්තයම පරීක්ෂාවට භාජනය කරන්නේ නැහනේ. කොටසනේ පරීක්ෂාවට භාජනය කරන්නේ. ඒක හන්දා විමර්ශනයේ සඳහා වැයවන වියදම කාලයේ ශ්‍රමය අඩුයි. උදේ පොඩි කොටසක් පරීක්ෂාවට විමර්ශනයට භාජනය කරන නිසා ඒ කොටස පරීක්ෂා කරන්න දාන්න පුළුවන් පුහුණු ශ්‍රමිකයෝ. පුහුණු අය දැම්බහම වඩා හොඳින් විමර්ශනය කළා තොරතුරු ටික ලබා ගන්නවා. right? ඒ සඳහා පොඩි කොටසක් පාවිච්චි කරන හන්ද විශේෂ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. නිර්වද්‍යතාවයෙන් වැඩි ඒවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් අධීක්ෂණය කරනවා නම් අධීක්ෂණය කිරීමත් පහසුයි. ඉතින් මේවා කොහොම නිසා මොකද නිර්වද්‍යතාවයේ වැඩි වෙන්න හේතු සාධක වෙනවයි කියලා කියන්නේ. සමහරක් සංගහනයන් ඒකක පරීක්ෂාවට භාජනය කළ විට විනාශ වෙන නිසා අපිට වෙන විකල්පයක් නැහැ. අපිට අනිවාර්යයෙන්ම නියදීමකට යන්නම වෙනවා. ඒතර විශාල සංගහන පරීක්ෂා කිරීමද ප්‍රායෝගිකව අපහසු වන බැවින් එවැනි අවස්ථාවලද නියදීම අනිවාර්ය වීම ඔව තමයි නියදීමේ තියෙන වාසිය. ඉතින් වාසිය තියෙනවා වගේම ඉතින් කාසියක දෙපැත්තක් තියෙනවා වගේ ඉතින් හැමතිස්සෙම අවාසිත් තියෙනවනේ. අවාසිය හැටියට ගත්තොත් නියදීමක් කරනවා නම් සැලසුම් කිරීමක් කරන්න ඕනේ. ඒ පියවරන් නිසියාකාරව සිදු නොකළහොත් ලබා ගන්නා ප්‍රතිඵල වර්ධි සහගත වෙනවා.
වැරදි සහගත ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් වැරදි නිගමනයන් වලට අපිට වැරදි නිගමනයන් එහෙම නැත්නම් දෝෂ සහිත නිගමනයන්ට අපිට එළඹීමේ සම්භාවිතාවයක් තියෙනවා. සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම සහ විශ්ලේෂණය කිරීම යන පියවරයන් සඳහා ප්‍රවීණයන් නොයදීමෙන් නිර්වද්‍යතාවයෙන් වැඩි උපකරණ භාවිතා නොකිරීමෙන් ප්‍රතිඵලවලත් නිගමනවලත් දෝෂ ඇතිවීම. නියදීමක් සිදු කරන හැම විටම සංගරණයක් සිදු කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලත් නියදීමෙන් ලබා ගන්නා ප්‍රතිඵලත් අතර තියෙන දෝෂයක්. ඒ දෝෂය නියදුම් දෝෂය කියලා අපි හඳුන්වනවා. ඒක පුළුවන් තරම් අපිට අඩු කරගන්න පුළුවන්. රයිට් අපි හොඳට නියදියක් තෝරගත්තොත් තෝරාගෙන අපේ නියදීන් තරම ප්‍රමාණවත් වීමත් වැරදි ප්‍රතිඵල වලට එක හේතුවක් වෙනවා. උචිත නියදු සැලසුම් භාවිතා නොකිරීමත් නියදුම් දෝෂය වැඩි වෙන්න හේතු වෙනවා. නියදීමේ ක්‍රම ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි සම්භාවිතා නියදි ක්‍රම, අනිත් එක සම්භාවිතා නොවන නියදි ක්‍රම. ඉතින් මේ සම්භාවිතා නියදි ක්‍රම යටතේ අපේ ස්ටඩි පැක් එකේ ක්‍රම 4ක් තියෙනවා. සරල සසම්භාවී නියදීම simple random sampling දෙක කියලා තියෙනවා. ශ්‍රුත සසම්භාවී නියදීම stratified random sampling. තුන කියලා තියෙනවා ක්‍රමවත් නියදීම systematic sampling. හතර තියලා තියෙනවා පොකුරු නියදීම cluster sampling. ඊට පස්සේ යනවා සම්භාවිතා නොවන non probability sampling methods of non probability sampling කියලා සිලබස් එකේ ස්ටඩි පැක් එකේ තියෙන කොටස් නියදීම කෝට sampling විතරයි. මම හැබැයි ඒකට කොටස් දෙකක් එක්කහු කරා විනිශ්චය නියදීමයි ඒ කියන්නේ judgment sampling ඊළඟට තුන පහසු නියදීම convenient sampling. ඉතින් මම මේ දෙක එකතු කරන්න එක හේතුවක් තමයි ඔය වරලත් ගණකාධිකාරී විභාගවලට පෙනී සිටින ශිෂ්‍යයෝ පාඨමාලාව සම්පූර්ණයෙන්ම අවසන් කළා. අවසානයේ වරලත් ගණකාධිකාරීවරයෙක් හැටියට රැකියාවේ නියුතු වෙන්න බලන්නේ. ඒතර ඔයා යනවා විගණනයක් කරන්න ආයතනයකට. ආයතනයකට විගණනයක් කරන්න ගියාම පහුගිය වර්ෂයේ කරපු ගනුදෙනු සියල්ලටම අදාළ ලියකියවිලි පරීක්ෂා කරන්න ඔයාලට පුළුවන්ද? පුළුවන්, බැරි කමක් නැහැ. ඒ සඳහා ගත වන කාලය වැඩි. වැයවන පිරිවැයත් වැඩි. යෙදිය යුතු ශ්‍රමයත් වැඩි. ට්‍රේනිස්ලා දානවා නම් දාන්න ඕන ගණනාවක්ම දාන්න වෙනවා. රයිට්? ඉතින් එතකොට මොකද කරන්නේ විගණකවරයා ඒ ලියවිලි වලින් කොටසක් එයා තෝරගන්නවා. තෝරගන්නේ කොහොමද? විනිශ්චය නියදීම ආධාර කරගෙන. පහසු නියදීමත් ඉතින් බොහොම කෙටි කාලයකදී අවසන් කරන්නත් පුළුවන් කියලා වැදගත්ය කියලා හිතපු නිසා මම මේ දෙක දැම්මා. ඒ නිසා මම අර වෙනම සංගලවරහනක් දාලා තරුවකුත් දාලා තියෙන්නේ. මේ දෙක ස්ටඩි පැක් එකේ නැත. රයිට්? හරි. අපි එක එක ටක් ගාලා ඉවරයක් කළා දාමු. මේවා ඉතින් ඔයගොල්ලෝ මේ සටහන් කියවන්න තියෙන නිකන් ප්‍රශ්න වුණත් ආවත් කෙලින්ම ඍජු ප්‍රශ්න එయ్యා. පළවෙනි එක තියෙනවා මේ සරල සසම්භාවී නියදීම. ඒතර සංගහනේ සෑම ඒකකයකටම ඒකකයක් සඳහාම නියදී ඒකකයක් වශයෙන් තේරීපත් වීමට ඇති සම්භාවිතාවයේ සමාන වන පරිදි. එතන වැදගත් සරල සසම්භාවී නියදීම simple random sampling ගැන කියනකොට තේරීපත් වෙන්න සිලෙක්ට් වෙන්න තියෙන chance එක සම්භාවිතාවයේ සමාන වන පරිදි නියදී එකක තෝරගන්න ක්‍රමය. ඒ සඳහා පාවිච්චි කරන ජනප්‍රිය ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ලොතරැයි ක්‍රමය, lottery method. ලොතරැයි ක්‍රමයේදී මොකද කරන්නේ? දැන් අපි හිතමු මේ ඉස්කෝලේක ඉන්නවා අපොස උසස් පෙළ කරන ළමයි 500ක්. රයිට්? මේ ළමයි 500න් ළමයි 10 දෙනෙක් තෝරගන්න ඕනේ කියලා අපි හිතමු. ඒතර මොකද කරන්නේ? අපි තු සෙමිනාර් එකට යවන්න. රයිට්? පිරිමිලවයි ඉන්න ඉස්කෝලයක්. රයිට්? පිරිමිලවයි ඔක්කොම ඉන්නේ. රයිට්? අපි තු මොකක් හරි ගෑනු ළමයි ඉන්න පාසලක තියෙනවා
සම්මන්ත්‍රණයක්. ඒ සම්මන්ත්‍රණයට කියනවා මේ ඉස්කෝලෙන් ළමයි 10 දෙනෙක් එවන්න කියලා. ඒතකොට විදුහල්පතිතුමා ළමයි 10 දෙනෙක් තමන්ගේ හිතුමතේට යවුවොත් අනිත් ළමයි අසතුටටපත් වෙනවානේ. ඒ නිසා විදුහල්පතිතුමා මොකද කරන්නේ? බොහෝම සමාජ මිත්‍තික ක්‍රමයක්, සාධාරණ ක්‍රමයක් පාවිච්චි කරනවා. එකේ ඉඳන් 500 දක්වා මේ වගේ තුණ්ඩු හදනවා. අරගෙන ඒවා පොඩ්ඩක් රෝල් කරලා දානවා බොක්ස් එකකට. දාලා ළමයිව ගේනවා ඔක්කොම ග්‍රවුන්ඩ් එකට. ගෙනල්ලා උප විදුහල්පතිතුමාත් එක්ක අහවලා ඔක්කොම හොඳට කලවම් කරනවා. කලවම් කරලා ළමයින්ට කියනවා මේකෙන් එක එක අරගෙන යන්න. අරගෙන යන්න ඉස්සෙල්ලා විදුහල්පතිතුමා ළඟ තියෙනවා ලයිස්තුවක්. ඒ ලයිස්තුවට අපි කියන්නේ නියැදි රාමුව, සාම්ප්ලින් ෆ්‍රේම්. right? නියැදි රාමුව. ඒතර නියැදි රාමුවේ තියෙන්නේ මේ 500 දෙනාගේ නම් අපි හිතමු ඉංග්‍රීසි හොඩේ අක්ෂර වින්‍යාසය හැටියට කියලා. අබේසේකර DC ඊට පස්සේ බණ්ඩාර රයිට් ඊට පස්සේ කුරේ මෙන්න මේ විදිහට හදනවා ලයිස්තුවක්. ඩිසිල්වා, ඒකනායක, ෆෙර්නැන්ඩෝ, ගුණතිලක, ගුණවර්ධන, ගුණසේකර කියලා හදනවා ලයිස්තුවක්. දැන් මේකේ ළමයින්ට කියනවා මේකේ එක එක අරගෙන යන්න කියලා. ඉතින් හොඳට කලවම් කරපු ඒ තුණ්ඩු තියෙන බොක්ස් එකෙන් එක ළමෙක් ඇවිල්ලා අරන් යනවා තුණ්ඩුව. ඊළඟ එක්කෙනා යනවා අරන් යනවා තුණ්ඩුව. ඊළඟ එක්කෙනා අරන් යනවා තුණ්ඩුව. ඊට පස්සේ අහනවා මේ කාටද 1 2 3 4 තුණ්ඩුව ගෙනත් දෙන්න කියලා 10 වෙනකන් ලැබිච්ච. ඉතින් අංක 1 ලැබිච්ච කෙනා ගෙනල්ලා තුණ්ඩුව දෙනවා. එයාව තෝරගන්නවා සෙමිනේකට එවන්න. අංක 2 ලැබිච්ච කෙනා 3 ලැබිච්ච කෙනා 10 වෙනකන් ලැබිච්ච 10 දෙනා වරනවා. ඉතින් කාටවත් දෝෂයක් කියන්න බෑනේ. කිසිම වරදක් නැහැ. ওই ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ මේ අපේ ඔය මොකද්ද මේ ලොතරැයි ටිකට් නිකුත් කරලාදී අපි දකින්නවනේ ඒවා රූපවාහිනී තිරේ පෙන්නනවා මේ වගේ බොක්ස් එක. රයිට්? ඒකට හැබැයි විද්‍යුතය සපයනවා. විද්‍යුතය සපයලා මේ අතින් කලවම් කරන්නේ නැහනේ. මේකේ තියෙන බෝල හොඳට කලවම් කරනවා. කලවම් කරලා ටක් ගාලා මෙතනින් මොකද කරන්නේ? එක බෝලයක් ගන්නවා. අරගෙන මේ වගේ තියෙන මේකේ ඔන්න දැන් දානවා ඉස්සෙල්ලාම ලැබිච්ච අංකය අංක 5. ඒකයිලා ලොටරි මෙතඩ් එක ලොතරැයි ක්‍රමයක සාධාරණ ක්‍රමයක් කියලා අපි හැමෝම පිළිගන්නවා. හැම කෙනාටම නියැදියට ඇතුළත් වෙන්න එක සමාන සම්භාවිතාවයක් තියෙන ක්‍රමයක්. ඒතර මේ එහෙම නැත්තම් පුළුවන් ඔකට මේ සසම්භාවී අංක වගු ක්‍රමය කියලා. ඒ රැන්ඩම් නම්බර් ටේබල් එකක් තියෙනවා. ඒක අපි කරන්නේ මොකද්ද මේ වගුවක් තියෙනවා. වගුවක් තියෙනවා මේ වගුවේ තියෙනවා මේ 1 2 3 4 ඔය වගේ අංක ගණනාවක් තියෙනවා. අපි කරන්නේ මොකද්ද මේ S2 පියාගෙන පැන්සලකින් මොකද කරන්නේ? මේව තියෙනවා එක තැනක. තියලා එතන තියෙනව නේද නම්බරයක්. ඒ නම්බරේ තියෙන කෙනාව ගන්නවා නියැදියට. ඊට පස්සේ තව අය තෝරන්න එපා. එක්ක මෙහෙට යනවා, එක්ක මෙහෙට යනවා, මෙහෙට යනවා, මෙහෙට යනවා කැමති ක්‍රමයකට ඕන දිශාවකට ගිහිල්ලා අවශ්‍ය ප්‍රමාණයට 10 දෙනෙක් තෝරනවා නම් ඊටු 9 දෙනාවත් තෝරගන්න පුළුවන්. ඒක තමයි සසංභාවී අංක වගු ක්‍රමය. random number table method කියලා කියන්නේ ඒකට. එහෙම නැත්නම් කම්පියුටර් මෙතඩ් එක. කම්පියුටර් මෙතඩ් එකේ කමාන්ඩ්ස් දෙකක් දුන්නාම ටක් ගාලා මොකද කරන්නේ? කම්පියුටරෙන් අපිට තෝරලා දෙනවා. මෙන්න මේ අංක ටික පාවිච්චි කරන්න කියලා. ඒක තමයි සරල සසම්භාවී නියැදීම. දැන් සරල සසම්භාවී නියැදීම හැම වෙලාවෙම හරියන්නේ නැහනේ. මම ගන්න මේ උදාහරණෙම මෙතන මම ප්‍රකාශ කළේ මේ පිරිමි ළමයි 500ක් ඉන්න ඉස්කෝලයක්. දැන් හිතමු අපේ පිරිමි ළමයි 500ක් නෙවෙයි. ඔක ඉන්නවා පිරිමි ළමයි 300යි ගෑනු ළමයි 200යි. දැන් මේකේ 10 දෙනෙක්ව තෝරගන්න මේ ලොතරැයි ක්‍රමය පාවිච්චි කළොත් අවාසනාවකට දැන් විදුහල්පතිතුමා බොහෝම සත්භාවයෙන් එකේ ඉඳලා 500 දක්වා අංක දාලා බොක්ස් එක දාලා උප විදුහල්පතිතුමිය කියලා හිතමුකෝ. එතුමියත් එක්ක අහවලා හොඳට කලවම් කරලා මොකද කරන්නේ 10 දෙනෙක් තෝරනවා. 10 දෙනෙක් තෝරගත්තාම හදිස්සියවත් අපි හිතමු ගෑනු ළමයිම 10 දෙනෙක් තේරුණායි කියලා. ඒතර එක පිරිමි ළමයෙක්වත් තේරිලා නැහැ.
ඒතර සමස්තය හොඳින් නියෝජනය වෙලා නැහැ. පිරිවෙල වටියේයි විදුහල්පතිතුමා ඔක්කොම තෝරලා තියෙන ගෑනු ළමයි සර් කුකුලයි කියලාත් කියයි. අපිට chance එකක් දුන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ වෙලාවල අපි සරල සසම්භාවී නියැදීම සාර්ථක නැහැ. අපි කරන්නේ මොකද්ද? මේකට පාවිච්චි කරනවා ශ්‍රුත නියැදීම. ශ්‍රුත කියලා කියන්නේ මේක ස්තර දෙකකට වෙන් කරනවා. ඒක ස්තරයක පිරිවෙල ළමයි ඉන්නවා අනිත් ස්තරයේ ඉන්නවා ගැහණු ළමයි. right? දැන් බලනවා මේ 10 දෙනෙක් නෙවන්න කියලා කිව්වේ 500න් 10 දෙනෙක් කියලා කියන්නේ right 300න් නම් තෝරගන්න ඕන කීයද 6 දෙනෙක් තෝරගන්න ඕන 200න් තෝරගන්න ඕන කීයද 4 දෙනෙක් ඉතින් විදුහල්පතිතුමා මොකද කරන්නේ දැන් ඉස්සෙල්ලා ගේනවා මේ ග්‍රවුන්ඩ් එකට ගේනවා පිරිමි ළමයි 300 ගෙනල්ලා අර වගේම ලොතරැයි ක්‍රමය පාවිච්චි කළා එකේ ඉඳන් 300 දක්වා අංක දාපු 500ට නෙවෙයි 300 වෙනකන් අංක දාලා පෙට්ටියක් සකස් කරලා ළමයින්ට කියනවා ගන්න කියලා. ඒකෙන් තෝරගන්නවා Tamanට අවශ්‍ය 6 දෙනා තෝරගන්නවා ඒකේ. ඊට පස්සේ පිරිමි ළමයි ටික ඔක්කොම පන්ති වලට දාලා ඉවරලා ගෑනු ළමයි ටික ගෙන්න ගන්නවා. එතකොට එකේ ඉඳන් 200 දක්වා අංක දාලා තියෙනවා. දැන් ඒකෙන් 1 2 3 4 අංක ලැබිච්ච 4 දෙනාම තෝරගත්තාම දැන් එතකොට සමානුපාතික ක්‍රමයකට තෝරගෙන තියෙන පිරිමි ළමයිනුයි ගෑනු ළමයිනුයි කියන කොටස් දෙක 10 දෙනාම එතකොට ඒ ආකාරයට තෝරන ක්‍රමයට තමයි අපි කියන්නේ මොකද්ද? ශ්‍රුත සසම්භාවී නියැදීම කියලා කියන්නේ ස්ටැටිෆයිඩ් සැම්පලින් කියලා කියන්නේ ඒකට. මේ වගේ එකට අපි කියනවා ස්තරයක් කියලා. ස්ටැටා එකක් කියලා කියන්නේ මේක ස්තරයක්. මේකේ තියෙනවා ස්තර දෙකක් තියෙනවා. right? ඒතර මේ ශ්‍රුත නියැදීම සාර්ථක වෙන්න නම් ස්ටැටා එක ඇතුලේ විචලනය අඩු වෙන්න ඕනේ. දැන් උඩ ස්තරයේ ඉන්න ඔක්කොම පිරිමි ළමයිනේ විචලනය අඩුයි. යට ස්තරයේ ඉන්න ගෑනු ළමයි විචලනය අඩුයි. ස්තර දෙක අතර තියෙනවා ලොකු විචලනයක්. කොටසක් පිරිමි කොටසක් ගෑනුවා. ඊට පස්සේ තියෙනවා මේ ක්‍රමවත් නියැදීම සිස්ටමැටික් සැම්පලින්. සිස්ටමැටික් සැම්පලින් ඔය නිෂ්පාදන ක්‍රියාවලිය වල එහෙම ජනප්‍රියව පාවිච්චි කරනවා. එතනදී කරන්නේ මොකක්ද දන්නවද? සංගහණය බෙදා ගන්නවා. සංගහණයේ තරම n කියලා ගමුකෝ. අපිට තෝරගන්න ඕන නියැදියේ තරම. නියැදියේ තරම ගත්තොත් නියැදියේ තරම සිම්පල් n. සංගහණයේ තරම හැටියට කැපිටල් n නියැදියේ තරම සිම්පල් n. අපි තෝරගන්නවා k කියලා වටිනාකමක්. මේකට කියන්නේ මේ නියැදුම් ප්‍රාන්තරය. sampling interval. නියැදුම් ප්‍රාන්තරය k වලින් අපි සංකේතවත් කරන්නේ k සමානයි සංගහණයේ තරම බෙදනවා සිම්පල් n වලින්. right? එතකොට ප්‍රාන්තරේනවා k සංඛ්‍යාවක් වෙනවා. මෙන්න එක ප්‍රාන්තරයක්. මෙන්න ඊළඟ ප්‍රාන්තරය. මෙන්න ඊළඟ ප්‍රාන්තරය. ඔය විදිහට ප්‍රාන්තරේනවා මොකද්ද? k සංඛ්‍යාවක් වෙනවා. මේක k. මේක පළවෙනි එක. මේක දෙක. මේක තුන. දැන් කරන්නේ මොකද්ද? දැන් උදාහරණයක් ඇරෙන්න මම ප්‍රකාශ කළොත් මෙහෙම. අපි හිතමු සංගහණයේ තරම 100යි. තෝරගන්න නියැදියේ තරම අපි හිතමු නියැදියේ තරම අපි හිතමු 10 කියලා. right? එතකොට මේ වගේ එනවා ප්‍රාන්තර 10ක් එනවා. ප්‍රාන්තර 10ක් එනවා. මේ පළවෙනි ප්‍රාන්තරය කියලා කියන්නේ මේකනේ. මේකෙන් තෝරගන්නවා මේ ලොතරැයි ක්‍රමයට එකක්. අපි තෝරගත්තේ 7 වෙනි එක කියලා. ඊට පස්සේ මේ නියැදුම් ප්‍රාන්තරය එක්ක හකුණා 10නේ. මේකෙන් බෙදුවා වෙන්නේ n සමාන 10 නම් නියැදුම් ප්‍රාන්තරයේ ඉන්නේ 100 බෙදීම 10. 100 බෙදීම 10 කියලා කියන්නේ 10. මොනවා ඊළඟට මේකට 10ක් එක්ක හකුණා මේක තෝරගන්නවා 17 වෙනි එකකේ. ආයි 10ක් එක්ක හකුණා තෝරගන්නවා 27 වෙනි එකකේ. ওই විදිහට දිගින් දිගටම නියැදුම් ප්‍රාන්තරයේ එක්කහු කිරීමෙන් ඒකක තෝරාගත්තාම අපිට එනවා මොකද්ද? නියැදියට අවශ්‍ය එකක 10.
ඒ ක්‍රමයට තමයි අපි කියන්නේ මොකද්ද? ක්‍රමවත් නියැදීම සිස්ටමැටික් සැම්පලින් කියලා කියන්නේ ඒක. ඉතින් මම දීලා තියෙනවා මේ පළවෙනි පියවර හැටියට සංගහන ඒකක 1 සිට n දක්වා අංකණය කරන්න. සැම්පලින් ඉන්ටර්වල් එකක් කියලා කියනවායි කියලා ප්‍රකාශ කරලා තියෙනවා මේ k වලට. k කියලා මම දාලා නැහැ. ඔව් k කියලා දාලා තියෙනවා. ඊට පස්සේ පළමු ප්‍රාන්තරයෙන් 1 ඒකකයක් සසම්භාවී ක්‍රමයට ලබාගෙන මේකට පාවිච්චි කරන්න අර සරල සසම්භාවී නියැදීම. මේකෙන් එකක් තෝරගන්නවා අපි හිතමු ලොතරැයි ක්‍රමයට කියලා. තෝරගෙන ඒකට නියැදුම් ප්‍රාන්තරයේ k දිගින් දිගටම එක්කහු කිරීමෙන් ඒකක තෝරා ගන්න ක්‍රමය. ඊට පස්සේ මේ ක්ලස්ටර් සැම්පලින් පොකුරු නියැදීම. ඒතකොට සරල සසම්භාවී නියැදීමටත් සුසසම්භාවී නියැදීමටත් ක්‍රමවත් නියැදීමටත් ඒ කියන තුනට ඕනේ මේ නියැදු රාමුව ඕනේ. නියැදි රාමුව කියලා කියන්නේ මොකද්ද? නමින් නියැදි රාමුව වුණාට නියැදි රාමුවේ තියෙන්නේ සංගහන ඒකක තියෙන්නේ. සංගහන ඒකක ඇතුළත් ලයිස්තුවක් කියලා හිතා ගන්නකෝ. ඔයාගේ ඉස්කෝලේ නම් ඔයාගේ ඉස්කෝලේ A level පන්තියේ හිතන්න ටීචර් ළඟ තියෙන ඔයාගේ attendance mark කරන රෙජිස්ටර් එක කියලා හිතන්නකෝ. රෙජිස්ටර් එකේ තියෙන alphabetical order එකට මේ නම් ටික ඔක්කොම ලියලා මේ ළමයින්ගේ ලයිස්තුව. ඒ වගේ එකක් තමයි නියඳුම් රාමුවක් කියලා ප්‍රකාශ කරන්නේ. හැබැයි ලයිස්තුවක්ම වෙන්න ඕනේ නැහැ. සිතියමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මොන හරි සංගහනයේ හඳුනා ගන්න පුළුවන් ඕනෑම ව්‍යුහයක්. දැන් සමහරක් කලකට දැන් පොකුරු නියැදීමට නියඳුම් රාමුවක් අවශ්‍ය නැහැ. ඒක ඇවිල්ලා මේකේ තියෙන විශේෂ වාසියක්. රයිට්? ඒක සමහරක් සංගහන තියෙනවා භූගෝලීය වශයෙන් විශාල භූමි ප්‍රදේශයක විසිරී තියෙන අවස්ථාවක නියඳුම් රාමුවක් සකස් කර ගැනීමත් සංගහන එකක පරීක්ෂාවට වාජනය කිරීමත් පිරිවැය අධික අසීරු කාර්යයක් වේ. එවන් අවස්ථාවක පොකුරු නියැදීම වාසිදායක ක්‍රමයක් විය හැකිය. ඉතින් පොකුරු නියැදීම හැටියට මේ බොහෝ විට මේ සමහරක් කලකට මේ කණ්ඩායම් වශයෙන් තියෙනවා. දැන් අපි හිතමු දැන් කොළඹ සහ ගාල්ල අධිවේගී මාර්ගයේ යන බස්. ඕකේ හැම බස් එකක්ම අපිට පරීක්ෂාය මගින්ම පරීක්ෂා කරන්න බෑනේ. ඒ සඳහා පරීක්ෂා කරන්න බැරි කමක් නැහැ. පුළුවන් ඒ සඳහා වැය වෙන පිරිවැය අරමමය වැඩි. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? බස් වලින් බස් කීපයක් තෝරගන්න. එතකොට එක බස් එකක් ඇවිල්ලා පොකුරක්. ඒ පොකුර තුල තියෙන ඔක්කොම අවයව අපිට ඕන නම් පරීක්ෂාවට වාජනය කරන්නත් පුළුවන්. එතකොට එකපාරින් ඉවරයි. බස් අපි හිතමු 25ක් දුවනවා කියලා. 25න් අපි සසම්භාවී ක්‍රමයට සරල සසම්භාවී ක්‍රමයට බස් 5ක් තෝරගන්නවා. බස් 5ක් තෝරලා ඒ බස් එකේ ඉන්න ඔක්කොම මගින් පරීක්ෂාවට වාජනය කරනවා නම් ඒකේ එක පියවරයි. එක් පිය පොකුරු නියැදීම කියලා කියන්නේ ඒකට. right one stage cluster sampling කියලා කියන්නේ ඒකට. දැන් සමහරක් වෙලාවට බස් 5ක් තෝරගෙන එක බස් එකේ ඉන්න ඔක්කොම ටික පරීක්ෂාවට වාජනය කරන්නේ නැතුව ඒකෙනුත් මගින් 4-5 දෙනෙක් තෝරගන්නවා. ඒතර අර එකපාරක් බස් තෝරගන්න සරල සසම්භාවී නියැදීම පාවිච්චි කළා. ඊට පස්සේ බස් එකේ ඉන්න මගින්ගෙන් කීප දෙනෙක් තෝරගන්න ආයි සරල සසම්භාවී නියැදීම පාවිච්චි කරනවා නම් එතකොට අපි කියනවා දෙපිය පොකුරු නියම කීපවතාවක් කරනවා නම් අපි කියනවා මල්ටි ස්ටේජ් ක්ලස්ටර් සැම්පලින් කියලා කියන්නේ. බහුපිය පොකුරු නියැදීම. රයිට්? ඒක පුළුවන් මේ ඉස්කෝල පරීක්ෂාවට වාජනය කරනවා නම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? පළාත් 9ක් තියෙනවනේ ලංකාවේ. ඒ නැත්නම් දිස්ත්‍රික්ක 24ක්ද 25ක්ද තියෙනවනේ. ඒ 25න් කීපයක් තෝරගන්නවා. අපි කොළඹ දිස්ත්‍රික්කයේ තෝරගත්තා. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෝරගත්තා. රයිට්? ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරගත්තා කියලා හිතන්නකෝ. තෝරගෙන එතකොට දැන් දිස්ත්‍රික්ක 24 නැත්නම් 25න් කීපයක් තෝරගත්තා. ඊට පස්සේ ඒකේ ඉන්න මේ කලාප තෝරගන්නවා ඊළඟට. කලාප තෝරගෙන අධ්‍යාපන කලාප. ඊට පස්සේ තෝරගන්නවා පාසල්. ඊට පස්සේ පාසල් වල ඉන්න පන්ති. ඊට පස්සේ පන්ති වල ඉන්න ළමයි. මේ වගේ පියවරවල් ගණනාවකින් කරන්න පුළුවන්. ඒක තමයි පොකුරු නියැදීමයි කියලා ප්‍රකාශ කරන්නේ. ඒක තියෙනවා මේ පාසල් සිසුන් පිළිබඳව කරනු ලබන සමීක්ෂණයකට අදාළව පහත පියවර අනුගමනය කළ හැකිය. මේක ඇවිල්ලා මේ බහුපිය පොකුරු නියැදීමක් මල්ටි ස්ටේජ් ක්ලස්ටර් සැම්පලින් එකකට එක්සැම්පල් එකක්.
අධ්‍යාපන කොට්ටාස තෝරා ගැනීම, අධ්‍යාපන කොට්ටාස වලට අයත් පාසල් තෝරා ගැනීම, අදාළ පාසල් වල පන්ති තෝරා ගැනීම, පන්තියක සිසුන් තෝරා ගැනීම. ඉතින් පියවර ගණනාවකින් කරන එකක් තමයි මේක. රයිට්. ඉතින් මේ සම්භාවිතා නියැදි ක්‍රම කියලා දැන් අපි හතරයිනේ කතා කරේ. දැන් ඔයාලට ඒ බොහොම සරල උදාහරණයක් නිකන් ප්‍රශ්නයක් ගත්තොත් මේවා ඉතින් තියරි වගේනේ. සම්භාවිතා නියැදි ක්‍රමයක් නොවන්නේ කියලා මේ වගේ තුනක් දීලා තව අනිත් එකක් දෙයි. එතකොට ඔයා හරියක තෝරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සම්භාවිතා නොවන නියැදි ක්‍රම තමයි ජනප්‍රිය. ඒවා පිරිවැය හැම අඩුයි. හැබැයි සම්භාවිතා නියැදි ක්‍රම වල නිර්වද්‍යතාවය වැඩි. ඒවා නිර්වද්‍යතාවය වැඩි. එතකොට ඒකේ එකයිනේ අපේ ස්ටඩි පැක් එකේ තියෙන්නේ මේ කොටස් නියැදීම කෝට සාම්පලින් තියෙන්නේ. කිසියම් කරුණක් සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ආකල්ප කියලා කියන්නේ මතනේ විමසීම වෙළඳපොළ සමීක්ෂණ ආදී සඳහා බහුලව භාවිතා කරන ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. මෙහිදී සංගානයේ ස්තර කීපයකට බෙදා එම එක් ස්තරයෙන් තමන්ට පැවරෙන කොටස අවසානයේ වනතුරුම පරීක්ෂා කිරීමට විමර්ශකයාට සිදුවේ. විමර්ශකයා පරීක්ෂා කරනවා විමර්ශකයාගේ කැමැත්ත අනුව. රයිට්? ඒක විමර්ශකයට දීලා තියෙන නිදහසක්. මේදී සිදු කරන ශ්‍රුතකරණය සඳහා භූගෝලීය බෙදීම්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජන වර්ග, සමාජ පන්තිය, ග්‍රාමීයද නැතහොත් නාගරිකයන් වග ආදී සාධක උපයෝගී කරගත හැක. විමර්ශකයා එක් ස්තරයෙන් ඒකක තෝරා ගැනීම සසම්භාවී ආකාරයට සිදු නොකරන අතර පුද්ගල විනිශ්චය මත වීම විශේෂත්වයකි. මේ අනුව කොටස් නියැදීම විවිධ ස්තරවලින් සසම්භාවී නොවන ක්‍රමයකට සිදු කරන ශ්‍රුත නියැදීමක් වශයෙන් ද හැඳින්විය හැක. රයිට්? එතකොට මේකේ තවත් විශේෂ වාසිය තමයි මේ නියැදි රාමුවක් අවශ්‍ය නොවීම, ප්‍රතිඵල අපිට ඉක්මනින් ලබා ගන්න පුළුවන් වීම, සමීක්ෂණය සඳහා ගත කරන කාලය පිරිවැය, ශ්‍රමය අඩුවීම සහ අධීක්ෂණ කටයුතු පහසු වීම මේකේ තියෙන වාසියක්. දැන් එතනින් අපේ ඒ කොටස સમાප්තයි. 9 වෙනි එකකේ સમાප්තය. එතන මම අලුතෙන් එක්කව කරපු කොටස් දෙකත් මම පොඩි වෙලාවක් කරන් පැහැදිලි කිරීමක් කරන්න. විනිශ්චය නියැදීම ජජ්මන්ට් සාම්ප්ලිං. ඒක කියනවා මේ සංගහනයකින් නියැදියක් තෝරා ගැනීම පිරිවැදික කාර්යයක් වන අවස්ථාවන්හිදී නියැදිය කුඩා එකක්ද විය යුතු අවස්ථාවන්දී ඒක තමයි මම කිව්වේ අර විගණකවරයා යනවා විගණනයක් කරන්න ආයතනයකට. ආයතනයට ගිහිල්ලා සමස්ත සංගහනයේම ලියකියවිලි ඔක්කොම ටික පරීක්ෂාවට භාජනය කරන්න අවස්ථාවක් නැහැ. එහෙම කරන්න ගියොත් අර අපහසුතාව ටික ඔක්කොම එනවා, පිරිවැය වැඩි, කාලය වැඩි, ශ්‍රමය වැඩි මේවා. ඒ නිසා මොකද කරන්නේ? විගණකවරයා කරන්නේ මොකද්ද? එයාගේ තියෙන විශේෂඥ දැනුම භාවිතා කරලා මොකද කරන්නේ? නියැදියක් තෝරා ගන්නවා. ඒ ක්‍රමයට තමයි අපි කියන්නේ මොකද්ද? විනිශ්චය නියැදීම කියලා ප්‍රකාශ කරන්නේ ඒකට. ඒ පුද්ගලයාගේ තියෙන අධ්‍යාපන සුසුකම්, ඒ පුද්ගලයාගේ තියෙන අත්දැකීම්, ඒවා උපයෝගී කරගෙන මොකද කරන්නේ? විගණකවරයා තෝරගන්නවා මං මේ ලියකියවිලි ටික පරීක්ෂා කරනවා. ඊව පරීක්ෂා කරාම එයාට හිතෙනවා රයිට් ඒකේ මෙතන දෝෂයක් තියෙනවා මේකට මම පාවිච්චි කරන්න ඕනේ මේක. ඔක්කොම ටික පරීක්ෂා කරන්න නැතුව අන්න ඒ ක්‍රමයට එයාගේ විනිශ්චය මත විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයාගේ විනිශ්චය මත ඒකක තෝරා ගන්න ක්‍රමයට තමයි අපි කියන්නේ මොකද්ද? විනිශ්චය නියැදීම. ඉතින් විගණකවරයෙක්ට වැදගත් නිසා තමයි මම සිලබස් එකේ නැති වුණත් මම ඕක දාගත්තා. උදාහරණයක් ඇරෙන්නත් මම දීලා තියෙන්නේ මොකද්ද? මේ ගිණුම් පොත් වලින් විගණනයක් සිදු කරන අවස්ථාවල පළපුරුදු විගණකවරයෙකු විසින් අවශ්‍ය ලිපි ලේඛනය පතපොත සම්බන්ධයෙන් අවශ්‍ය කොටස් පමණක් පරීක්ෂා කිරීම උදාහරණයක් ලෙස දැක්විය හැක. නියඳුම් රාමුව අවශ්‍ය නැහැ. වියදම අඩුයි, කාලය අඩුයි, ශ්‍රමය අඩුයි. ඒවා තමයි වාසි හැටියට සඳහන් කරන්නේ. ඊට පස්සේ පහසු නියැදීම. සම්භාවිතා සැලැස්මක් උපයෝගී කර නොගෙන විශේෂඥ දැනුමකුත් නැහැ. විමර්ශකයාගේ අභිමතයේ පරිදි විමර්ශකයා කියලා කියන්නේ පරීක්ෂණය කරන කෙනාගේ අභිමතයේ පරිදි හුදෙක් ඒකක ලබා ගැනීමේ පහසුව පමණක් සලකා නියැදියක් තෝරා ගනු ලබන ක්‍රමයකි.
වෙළඳපොළ සමීක්ෂණ සඳහා යොදා ගනු ලබන ජනප්‍රිය ක්‍රමයකි. අපි කීල් සුපර් මාකට් එකට ගිහිල්ලා එළියට එනකොට සමීක්ෂණයක් කරන කෙනෙක් අපේ යම් යම් ප්‍රශ්න කීපයක් අහනවා. අහනකොට මේ එයා තෝරගන්නේ මේ නියඳි රාමු හදලාද නෑනේ. එයා මොකද කරන්නේ? එයාගේ අභිමතයේ පරිදි මේ පහසුවට කීප දෙනෙක් තෝරගෙන සමීක්ෂණයට අවශ්‍ය තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ සහල් ගබඩාවක් තියෙනවා. ඒ සහල් ගබඩාවේ තියෙන දේවල් සහල් හොඳ තත්ත්වයේ තියෙනවද පරිභෝජනයේට සුදුසු තත්ත්වයේ තියෙනවද නැද්ද කියලා බලන්න නම් සහල් අලි විශාල ගබඩාවක්. ওই ගබඩාව ඇතුලේ තියෙන ඔක්කොම ටික පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්ද? ගබඩාවක් තියෙන වෙන මේ වගේ මේකේ දැන් දොර තියෙන්නේ මෙතන. මේ දොරෙන් ඇතුල් වුණාම මෙන්න මේ කොනේ තියෙන හාල් මුට්ටයක් අරගෙන හාල් හොඳ නරකද කියලා බලන්න පුළුවන්ද? බෑනේ. ඒක ප්‍රායෝගික නෑ. ඉතින් මොකද කරන්නේ? මේක ඇතුළට ගිහිල්ලා ගන්න පුළුවන් තැන් වලින් මේ වගේ ගෝණි 10ක් විතර අරගෙන මොකද කරන්නේ? මුට්ට 10ක් විතර අරගෙන පරීක්ෂාවට වාජනය කරනවා. ඉතින් පහසුවෙන් තෝර ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? පහසු නියැදීමයි කියලා ප්‍රකාශ කරන්නේ ඒකට. ඉතින් ওই ටිකත් ඇතුළත් වුණාම අපේ 9 වෙනි එකකේ සම්භාවිතාවය સમાપ્તයි. ඉතින් ඔය මේ නියැදි ක්‍රම සම්බන්ධයෙන් ඉතින් පොඩ්ඩක් සටහන කියවන්න. ඒක සම්පූර්ණයෙන් තියරි තියෙන්නේ. සම්භාවිතාව සම්බන්ධයෙන් තමයි ඉතින් මේ වැදගත් කොටස් ටික තියෙන්නේ, ගණන් ටික තියෙන්නේ. ඉතින් අපිට එහෙම සංකීර්ණ බිස්නස් ලෙවල් එකේ ලොකු සංකීර්ණ ප්‍රශ්න ඉන්නේ නැහැ. නිකන් තියෙන MCQ වලින් ඔයාලට අදහසක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් ආයිබෝවන්.